අපි කතා කරන්න යන්නේ ඩේටබේසයන් නිර්මාණය කිරීමේදී අපිට වැදගත්වෙන ඊළඟ කොටස ගැන. ඒ තමා රිලේෂනල් මැපින් කියන එක. ඔයාලට මතක ඇති රිලේෂණයක් කියන්න මොකක්ද කියලා. රිලේෂණයක් කියන්නේ සරලවම විස්තර කර දත්ත සමූහයක් රැස් කරන්න භාවිතා කරන ටේබල් එකකට. ඔයාලට රිලේෂණයක් කියන්නේ මොකක්ද කියලා මතක නැත්නම් ඔයාලට පුළුවන් මේ උඩ තියෙන ලින්ක් එකට ගිහිල්ලා අපේ පළවෙනි පාඩම බලන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ රිලේෂනල් මැපින් කරන්න කියලා. රිලේෂනල් මැපින් කරන්න පියවර 7ක් අපි අනුගමනය කරන්න ඕනේ. ඒ පියවර 7 අපි එකින් එක ඉගෙන ගමු. අද අපි මේ රිලේෂනල් මැපින් කරන්නේ අපි කලින් පාඩමේදී දැනගත්ත ER එක ආධාරයෙන්. ඔයාලා ඒ ER එක යන්නේ නැත්නම් මේ උඩ තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට අපේ තුන්වෙනි පාඩම බලලා ER ඩයග්‍රෑම් එකත් ඇඳගෙනම මේ පාඩමට යොමු වෙන්න පුළුවන්. එහෙනම් අපි යමු අද පාඩමට. පළවෙනි පියවර තමයි regular entities map කරන එක. Mapping of regular entities. Regular entity එක කියන්නේ strong entity එකක්. ඔයාලට මතක ඇති strong entity එකක් අපි නිරූපණය කරන්නේ ත්‍රිජ්‍යකෝණ ආශ්‍රයකින්. ඒ කියන්නේ තනි ත්‍රිජ්‍යකෝණ ආශ්‍රයකින්. දැන් අපි ER ඩයග්‍රෑම් එක දිහා බැලුවොත් අපිට පේනවා ඒ වගේ strong entities තුනක් තියෙනවා. ඒ තුන තමයි employee, department සහ project. දැන් අපි කරන්නේ ඒ entities වලට අදාළව තියෙන attributes. හැබැයි මතක තියාගන්න simple attributes විතරයි අපි මේ relational mapping වලදී අඳින්නේ. එතකොට මේ employee කියන entity එකේ name කියලා composite attribute එකක් තියෙනවා. දැන් අපිට composite attributes අඳින්න බෑනේ. හැබැයි අපිට පුළුවන් simple attributes අඳින්න. එතකොට දැන් මේ composite attribute එක ඇතුලේ තියෙනවා f name කියලා simple attribute එකක්. අන්න ඒක අපි මේ relational mapping වලදී අඳිනවා. දැන් බලන්න ඔයාලට පේනවා මේ employee කියන එක අපි ඇඳලා තියෙනවා f name, MINIT, L name. දැන් මේ බලන්න name කියන composite attribute එක ඇතුලේ තියෙන simple attributes ටික තමයි අපි මේ මෙතනට යොදවලා තියෙන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. අපිට කවදාවත් composite attribute එක නිරූපණය කරන්න බෑ. අපිට පුළුවන් simple attributes විතරයි මේ relational mapping වලදී නිරූපණය කරන්න. දැන් අපි employeeට අදාළ සියලුම simple attributes ටික නිරූපණය කරා. ඊට පස්සේ department එකට අදාළව simple attributes දෙකක් තියෙනවා. ඒ දෙක නිරූපණය කරා. project එකට අදාළව simple attributes තුනක් තියෙනවා. දැන් අපේ පළවෙනි පියවර ඉවරයි. ඒ පළවෙනි පියවර මොකද්ද? mapping of regular entities. දෙවෙනි පියවර තමයි mapping of weak entities. දැන් අපි අපේ ER ඩයග්‍රෑම් එක දිහා බැලුවොත් අපිට පේනවා dependent කියලා weak entity එකක් තියෙනවා. දැන් dependent කියන weak entity එක අපි මේ relational mapping වලට යොදා ගන්නවා. එතනදිත් කරන්නේ අපි අර dependent කියන entity එක විස්තර කරන simple attributes ටික නිරූපණය කරනවා. දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් weak entity එකට තනියෙන් ඉන්න බෑ කියලා. මොකද එයා දුර්වලයි. ඒ නිසා අපි කාගෙන් හරි පොඩි ආධාරයක් ගන්නවා. පොඩි support එකක් ගන්නවා. දැන් මෙයාට support එකක් ගන්න පුළුවන් කවුද ඉන්නේ? මෙයා directly සම්බන්ධ වෙලා ඉන්නේ employee ට. අපි මෙතනදි කරන්නේ employee ගේ primary key එක මේ dependent ගේ foreign key එකක් විදියට dependent කියන relation එකට add කරගන්නවා. එතකොට මෙතනදී අපි මේ dependent ගත්ත employee ගේ foreign key එකයි dependent කියන dependent name කියන එක අපි composite key එකක් විදිහට මේ dependent table එකේ primary key එක විදිහට භාවිතා කරනවා. ඊළඟට මතක තියාගන්න ඕනේ විශේෂම දේ තමයි මේ mapping එක. දැන් අපි මේ කරන්නේ මොකද්ද? relational mapping. මේ relations අතර තියෙන සම්බන්ධතා ගොඩනගා ගන්න එක. දැන් අපි dependent foreign key එකක් විදිහට ගෙනාවේ employee ගේ primary key එක.
අපි සාමාන්‍යෙන් ඇරෝ එකක් නිරූපණය කරන්නේ යන දිශාව. ඒ කියන සාමාන්‍ය එම්ප්ලෝයිගේ ඉඳන් තමයි ඩිපෙන්ඩන්ට් ෆොරෙන් කී එක ආවේ. හැබැයි අපි මේ රිලේෂනල් මැපින් වලදී හැම වෙලාවෙම අර ඇරෝ හෙඩ් එක මූලයට තමයි යොමු කරන්නේ. ඒ කියන්නේ මූලාරම්භය. දැන් ඔයාලා හොඳට බැලුවොත් ඩිපෙන්ඩන්ට් ෆොරින් කී එක ආවේ එම්ප්ලොයිගෙන්. එතකොට එම්ප්ලොයිගේ ප්‍රයිමරි කී එක පැත්තට තමයි අර ඇරෝ හෙඩ් එක යොමු වෙලා තියෙන්නේ. එහෙනම් අපි පියවර දෙකක් සම්පූර්ණ කරා. ඒ මොනවද? mapping of regular entities, mapping of weak entities. ඊළඟට අපිට තියෙන්නේ තුන්වෙනි පියවර. ඒ තමා mapping of binary one-to-one relationships. ඔයාලට මතක තියෙන binary කියන්නේ මොනවද කියලා? binary කියන්නේ relationship එකකට entities දෙකක් සම්බන්ධ වෙනවා නම් ඒක binary relationship එකක්. දැන් one-to-one relationships මොනවද මෙතන තියෙන්නේ? මෙතන one-to-one relationships තියෙන්නේ එකයි. ඒ තමා employee managers department. දැන් මේ one-to-one relationship වලදී අපි කරන්නේ එක පැත්තක තියෙන primary key එක අනිත් පැත්තේ තියෙන foreign key එක බවට පත් කරනවා. හැබැයි දැන් මෙතන දෙකම one-to-one. එතකොට අපි කොයි පැත්තක කොයි පැත්තට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන ඊට පස්සේ අපි බලනවා participation එක. participation එක totalද partialද කියලා. දැන් මේ department side එකේ participation එක total වෙලා. අන්න ඒ වගේ විශේෂ අවස්ථාවලදී අපි මේ දාන පැත්ත පොඩ්ඩක් consider කරන්න වෙනවා. නැත්නම් one-to-one relationship එක partial නම් දෙපැත්තම Tamanට කැමති පැත්තකට primary key එක foreign key කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ එක side එකක් total participation දක්වනකොට අපි විශේෂ අවස්ථාවක් විදිහට සලකනවා. මෙතනදී අපි කරන්නේ අර partial side එකේ primary key එක total side එකේ foreign key එකක් විදිහට ගෙනියනවා. ඒක තමයි මේ department කියන relation එකට අර MGR SSN කියලා අරගෙන තියෙන්නේ. ඒ තමයි employee ගේ SSN, ඒ කියන්නේ social security number එක, employee කියන relation එකේ primary key එක, department කියන relation එකේ foreign key එකක් විදිහට අරගෙන තියෙනවා. දැන් එතනදිත් අපි කරන්නේ අර arrow head එක මූලයට, ඒ කියන්නේ MGRSSN එක ආවේ කොහෙන්ද? employee කියන relation එකේ. අන්න එතනට තමයි අපි arrow head එක යොමු කරන්නේ. ඊට පස්සේ මේ relation එකේ විශේෂත්වයක් තියෙනවා. මේ relation එකේ relational attribute එකක් තියෙනවා. එතකොට අපි කරන්නේ මේ relational attribute එක අර total side එකට යොමු කරනවා. total side එකේ relation එකට තමයි අපි මේ relational attribute එක එකතු කරන්නේ. එතකොට department කියන relation එකට columns 4ක් එනවා. දැන් අපේ තුන්වෙනි පියවරත් ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ mapping of binary one to many relationships. දැන් මේකේ අපිට one to many relationships කීයක් තියෙනවද? one to many relationships අපිට 4ක් තියෙනවා. හැබැයි මෙතන බලන්න ඒවා binary වෙන්න ඕනේ. binary one to many relationships කීයක් තියෙන්නේ? one to many binary relationships අපිට තියෙන්නේ 3යි. මොකද එකක් unary relationship එකක් වෙනවා. දැන් අපි ඒ අතරින් එක relationship එකක් බලමු. දැන් අපි බැලුවොත් මේ department සහ project කියන one to many relationship එක දිහා. එතන එක side එකක් partial, එක side එකක් total participation දක්වනවා. හැබැයි දැන් මේ මෙතන one to many relationship වලදී අපි ඒ total partial participation එක consider කරන්නේ නැහැ. මෙතනදී අපි බලන්නේ යාළගේ one ද many ද කියන එක විතරයි.
දැන් මෙතනදී වන් සයිඩ් එකේ තියෙන ප්‍රයිමරි කී එක මෙනි සයිඩ් එකේ ෆොරින් කී එකක් විදියට එකතු වෙනවා. එතකොට ඩිපාර්ට්මන්ට් නම්බර් එක මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රොජෙක්ට් කියන රිලේෂන්ෂිප් එකට ෆොරින් කී එකක් විදියට එකතු වෙනවා. එතකොට ප්‍රොජෙක්ට් කියන රිලේෂන්ෂිප් එක project name, project number, project location ඒ වගේම department number කියලා columns 4කින් සමන්විත වෙනවා. මෙතනිත් මතක තියාගන්න අර අපි arrow head එක දාන්නේ මූලයට. ඒ කියන්නේ department number එක ආපු department කියන relation එකට. අපි ඊළඟ one to many අවස්ථාවට යමු. ඒ තමා මේ employee සහ department අතර තියෙන සම්බන්ධතාවය. එතකොට මෙතනදි කරන්නේ අපි one side එකේ තියෙන department එක employee ගේ side එකේ foreign key එකක් විදියට ආදේශ කරනවා. එතකොට department number එක අපි employee කියන relation එකට foreign key එකක් විදියට add කරනවා. දැන් මෙතනදිත් වෙන්නේ අර ඩිපාර්ට්මන්ට් නම්බර් එක ආවේ ඩිපාර්ට්මන්ට් එකෙන්නේ. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් එක තමා මූලාරම්භය. එන්නේ ඒ මූලාරම්භයට තමා ඇරෝ හෙඩ් එක යොමු වෙන්නේ. අපිට තියෙන ඊළඟ අවස්ථාව තමා මේ එම්ප්ලොයි සහ ඩිපෙන්ඩන්ට් අතර තියෙන සම්බන්ධතාවය. අපි ඒක කලින් අර weak entities mapping වලදී map කරා. හැබැයි අපි බලමු ඒක අපේ conditions වලට දැන් අනුවර්තනය වෙලා ඒ කියන්නේ conditions සම්පූර්ණ කරනවාද කියලා. දැන් අපි දන්නවා one side එකේ primary key එක තමයි total side එකේ foreign key එක විදියට එන්න ඕන. එහෙමනම් employee කියන relation එකේ තියෙන primary key එක තමයි dependent කියන relation එකේ foreign key එක විදියට එන්න ඕනේ. එහෙම නේද වෙලා තියෙන්නේ? employee ගේ primary key එක dependent ගේ foreign key එක විදියට ඇවිල්ලා තියෙනවා. එතකොට අවශ්‍යතාවය සම්පූර්ණ කරලා තියෙනවා. එතකොට අපේ රිලේෂන් එක නිවැරදි. දැන් අපි binary one to many relationship mapping එකත් අවසන් කරා. අපිට ඊළඟට තියෙන්නේ binary mapping many to many relationship අවස්ථාව. දැන් අපිට මේ ER diagram එක බැලුවහම many to many අවස්ථා තියෙන්නේ එකයි. දැන් මේ many to many අවස්ථා විශේෂයි. many to many වලදී අපි අලුත්ම රිලේෂන් එකක් ගොඩනගනවා. ඒ කියන්නේ අලුත්ම ටේබල් එකක් ගොඩනගා ගන්නවා. එතනදී අපි කරන්නේ මේ රිලේෂන් එකට සම්බන්ධ වෙලා ඉන්න දෙපාර්ශ්වය. ඒ කියන්නේ දැන් අපි මේ අවස්ථාවේදී බැලුවොත් employee සහ project කියන entities දෙකේ primary keys දෙක විතරක් අරගෙන composite primary key එකක් කරලා ඒ රිලේෂන් එක ගොඩනගා ගන්න. දැන් එතකොට මෙතන බැලුවොත් එහෙම works on කියන රිලේෂන් එකට ESSN එකයි PNO project number එකයි අපි attributes විදියට අරගෙන තියෙනවා. ඒ දෙක එකතු කරලා composite key එකක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට දැන් මේ ආවේ foreign keys නෙමෙයි. මේවා අපි attributes විදියට තමයි අරගන්නේ. මොකද මේ works on කියන්නේ combination එකක්. හැබැයි ඒවා references තියෙනවා. ඒවට reference තියෙනවා. එතකොට දැන් මේ ESSN එක ආවේ කාගෙන්ද? employee relation. එතකොට අපි මේ ESSN එක employee relation එකේ මූලාරම්භයට arrow head එක දානවා. ඒ වගේම project number එකත් project කියන relation එකේ මූලාරම්භයට arrow head එක යොමු කරනවා. එතකොට අපි දැන් මොකද්ද මේකෙන් ඉගෙන ගත්තේ? many to many අවස්ථාවකදී අපි අනිවාර්යයෙන්ම අලුතින් රිලේෂන් එකක් නිර්මාණය කරනවා. ඒ අලුතින් නිර්මාණය කරන රිලේෂන් එකේදී අපි රිලේෂන්ෂිප් එකට සම්බන්ධ වෙච්ච දෙපාර්ශ්වයේ ප්‍රයිමරි කීස් දෙක අරගෙන අපි ගොඩනගාගත්ත රිලේෂන් එකේ ඇට්‍රිබියුට්ස් විදියට යොදා ගන්නවා. ඒ ඇට්‍රිබියුට්ස් ටික එකතු කරලා අපි කොම්පොසිට් කී එකක් නිර්මාණය කරගන්නවා. දැන් මේ අවස්ථාවේදීත් අර රිලේෂනල් ඇට්‍රිබියුට් එකක් තියෙනවා. රිලේෂන් ඇට්‍රිබියුට් එකක් තියෙනවා. එතකොට දැන් මෙතනදී අපිට කලින් ආවා වගේ ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මෙතන අලුතෙන්ම රිලේෂන් එක
ගොඩ නගාගත්තා. ඉතින් අපිට පුළුවන් මේ අවර්ස් කියන ඇට්‍රිබියුට් එක අර අපි ගොඩ නගාගත්ත අලුත් රිලේෂන් එකට එකතු කරන්න. එතකොට works on කියන රිලේෂන් එකට ඇට්‍රිබියුට්ස් 3ක් තියෙනවා. ඊළඟට අපිට තියෙන්නේ මේ මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් නිරූපණය කරන්න. අපි කලින් ඇඳ ER ඩයග්‍රෑම් එකේ එහෙම මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් තිබ්බේ නැහැ. හැබැයි දැන් අපි මේ අවස්ථාව සාකච්ඡා කරන්න අපි assume කරමු department කියන entity එකට multi valued attribute එකක් තියෙනවා කියලා locations කියලා. එතකොට මේ locations කියන multi valued attribute එක අපි කොහොමද නිරූපණය කරන්න මේ relational mapping වලදී? මෙතනදිත් multi valued attributes අපි වෙනම relation එකකින් නිරූපණය කරනවා. එතකොට දැන් මේ department එකටනේ ආйти මේ locations. එතකොට අපි කරන්නේ මේ department locations ටික කියන්නේ locations කියන attribute එක වෙනම attribute එකක් විදිහට relation එකේ දක්වනවා. එතකොට department location එක department locations කියන relation එකේ column එකක් වෙනවා. දැන් මේක සම්බන්ධ වෙලා තියෙන කාටද? department එකට. department එකේ තමයි මේ multi valued attribute එක තියෙන්නේ. එතකොට අපි කරන්නේ ඒ සම්බන්ධ වෙලා ඉන්න ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රයිමරි කී එක මේ අපි අලුතෙන් ගොඩනගාගත්ත අලුත් රිලේෂන් එකට ෆොරින් කී එකක් විදිහට එකතු කරලා අර ඩිපාර්ට්මන්ට් ලොකේෂන් මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකයි මේ අපු ෆොරින් කී එකයි දෙකම එකතු කරලා කොම්පොසිට් ප්‍රයිමරි කී එකක් නිර්මාණය කරගන්න. මෙතනදිත් අපි අර ඩිපාර්ට්මන්ට් නම්බර් එක ඒක ආපු මූලයට ඇරෝ හෙඩ් එක යොමු කරනවා. අපි දැන් ස්ටෙප්ස් 7න් 6ක් ඉවරයි. අපි ඒවා ආයි මතක් කරොත් ඒ තමයි regular entity mapping, weak entity mapping, binary one to one relationship mapping, binary one to many relationship mapping, binary many to many relationship mapping, අන්තිම එක multi valued attributes mapping. එතකොට දැන් මේ 6ක් ඉවරයි. 7 වෙනි එක තමයි එන්නරි කියනකොට මතක ඇති ඕනම සංඛ්‍යාවක් බයිනරි නොවන ඕනම සංඛ්‍යාවක් රිලේෂන් එකකට සම්බන්ධ වෙන. ඒ කියන්නේ එකක් හෝ දෙකක් නොවන තුනක් හෝ ඊට වඩා වැඩි ගාණක් රිලේෂන් එකකට සම්බන්ධ වෙනවා නම් අන්න ඒව මැප් කරන්නේ අපි මේ 7 වෙනි ස්ටෙප් එකේදී. දැන් අපේ ER ඩයග්‍රෑම් එකට අනුව බයිනරි නොවන රිලේෂන්ෂිප් එකයි තිබ්බේ. ඒ යුනරි රිලේෂන්ෂිප් එක. මෙතනදී අපි කරන්නේ එම්ප්ලොයිගේ ප්‍රයිමරි කී එකම එම්ප්ලොයි කියන රිලේෂන්ෂිප් එකේ ෆොරින් කී එකක් විදිහට දක්වනවා. ඒ අර සුපර්වයිසර්ගේ ෆොරින් කී එක විදිහට. දැන් මෙතනදී අපි කරන්නේ එම්ප්ලොයි රිලේෂන් එකට එම්ප්ලොයිගේ ප්‍රයිමරි කී එක ෆොරින් කී එකක් විදිහට රිලේෂන් එකට ඇඩ් කරා. එතකොට මේකේ මූලාරම්භය යන්නේ එම්ප්ලොයි කියන රිලේෂන් එකේම ප්‍රයිමරි කී එකට. එතකොට මේක එකම ටේබල් එකේ තව කොලම් එකකින් තව කොලම් එකක් රිලේට් කරන සම්බන්ධතාවයක් විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. දැන් අපි මේ රිලේෂනල් මැපින් ස්ටෙප්ස් 7ම සම්පූර්ණ කරා. ඒ ස්ටෙප්ස් 7 අපි ආයෙත් මතක් කරගත්තොත් පළවෙනි ස්ටෙප් එක තමයි regular entities. මුලින්ම අපි කරන්නේ regular entities හඳුනාගෙන ඒවා relational mapping වලට යොදා ගන්නවා. ඊළඟට කරන්නේ weak entities හඳුනා ගන්න එක. ඒ weak entities හඳුනාගෙන අපි ඒවා relational mapping වලට යොදා ගන්නවා. ඊට පස්සේ මේ relations අතර තියෙන මේ entities අතර තියෙන relationships හඳුනා ගන්නවා. පළවෙනි එක තමයි binary one to one relationship mapping. එතනදී අපි කරන්නේ one to one relationships හඳුනාගෙන ඒවා මේ relational mapping වලදී map කරගන්නවා. ඊළඟට binary one to many relationships. ඊළඟ එක තමයි binary many to many. ඊට පස්සේ තියෙන අපිට multi valued attributes. multi valued attributes කියන්නේ විශේෂ attribute. මොකද අපි මේ relational mapping වලදී භාවිතා කරන්නේ simple attributes විතරයි relation එක දක්වන්න. එතකොට දැන් මේ multi valued attribute එක විශේෂ හින්දා
ඒක වෙනම ස්ටෙප්පයක් විදිහට නිරූපණය වෙනවා. අවසාන ස්ටෙප් එක තමා මේ එන්නරි රිලේෂන්ශිප් මැපිං එක. ඉතින් අපි දැන් අධීගන ගත්තා රිලේෂනල් මැපිං කියන්න මොකක්ද කියලා. අපි නිර්මාණය කරගත්ත ER ඩයග්‍රම් එකකින් රිලේෂනල් මැපිං කරහම අපිට පුළුවන්කම ලැබෙනවා අපි ඩේටාබේසයන් නිර්මාණය කරනකොට අපිට අවශ්‍ය රිලේෂන්ස් එහෙමත් නැන්නම් ටේබල් සංඛ්‍යාව තීරණය කරගන්න. දැන් මේ අපි නිර්මාණය කරගත්ත රිලේෂනල් මැපිං එකට අනුව අපිට පේනවා අපි නිර්මාණය කරගන්න ඕන ඩේටාබේස් එකට ටේබල්ස් එහෙමත් නැන්නම් රිලේෂන්ස් 6ක් අවශ්‍ය වෙනවා කියලා. හැබැයි මේ හදාගත්ත රිලේෂන්ස් වල පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා අපි නිරාකරණය කරගන්නේ ඊළඟ පාඩමේ. ඒ නෝමලයිසේෂන් වලින්. එහෙනම් අපි නෝමලයිසේෂන් කියන්නේ මොනවද කියලා ඊළඟ පාඩමේදී ඉගෙන ගමු. අදට අපි මේ රිලේෂනල් මැපින් කියන කොටසින් අවසන් කරනවා. ඔයාලට මේ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මතක ඇතුව කමෙන්ට් කරන්න.